SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමන GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා සිරස්තල 2021 අයවැය 3/2 බහුතර ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 151ක්. විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කොවිඩ් ආසාදිතයින් 30,000 පනි. අවසන් දෙමස තුළ රෝගීන් 25,000ක්. ශ්‍රී ලංකාව වැඩිම ආසාදිතයන්ගේ ලයිස්තුවේ 95 වන තැනට. කෑගල්ලේ දේශීය කොවිඩ් ඖෂධය පාර්ලිමේන්තුවටත් කතානායක ඇතුළු මැතිඇමතුවරුන් ඔසුව පානය කරයි. රත්ගම වැඩවිසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට සැකයක්. පරීක්ෂණ කඩිනම් කරන්නයි අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්. ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ දෙදෙනෙකුට අසාත්මිකතා. එන්නත්කරණයේදී විමසිලිමත් වන්නයි අනතුරු ඇඟවීමක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබාදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග සජීවීව 2021 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. ඒ අනුව පක්ෂව ඡන්ද 151කුත් විපක්ෂව ඡන්ද 54කුත් හිමි වුණා. දෙදහස් 21 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරුණා. සාමාන්‍යයෙන් ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට සිදු වුවත් අද එහි මතුවූ තාක්ෂණික දෝෂයක් නිසා පේලියෙන් පේලිය ඡන්ද විමසීම සිදු කෙරුණා. විසර්ජන පනතට පක්ෂව මගේ දකුණු අත පැත්තේ පළවෙනි පේලිය 1 2 3 4 5 6 18යි වම් අත පැත්තේ පළවෙනි පේලිය. එක්කෙනයි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 151කුත් විපක්ෂව ඡන්ද 54කුත් හිමි වුණා. පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ඒ අනුව වැඩි ඡන්ද 97කින් 2021 අයවැය සම්මත වුණා. අද දින අයවැය විවාදයේ පළවූ අදහස් කිහිපයක් දැන්. කබ්‍රාල් මැතිතුමා දිගටම කියනවා කලබල වෙන්න දෙයක් නැහැ අපි මෙව්වා ගෙවනවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ මේ මහ විශාල ණය අර්බුදයෙන් එළියට එන්න ට්‍රෙෂරියෙන් ඇහෙන කතාව තමයි මුදල් අපිට අච්චු ගහන්න පුළුවන් කියලා අපබ්‍රංශ න්‍යායක් එහෙම මැජික් මනි ට්‍රී මේ රටේ නැහැ අපි මේ කරන්නේ මෙතෙක් නිෂ්පාදනය කළ හැකිව තිබූ දේවල් ආනයනය කිරීම සීමා කරලා ඒ නිෂ්පාදනය වැඩි කිරීම. මේක වැරදිද? අපි ගෙනියන ක්‍රමවේදය හරි. මේක තමයි ලංකාවේ සිදුවිය යුතු පරිවර්තනය. සීනිවල බද්ද රුපියල් 50 ඉඳන් 725 දක්වා. ඒ කියන්නේ බද්ද මුළුමනින්ම 5 ඉවත් කරා. වසරකට අපි සීනි ආනයනය කරන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 6මාරක් විතර. හැබැයි මේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 725 දක්වා සීනි බද්ද අඩු කිරීමේ සිට මේ මාස දෙක ඇතුළත වෙනකොට දැනටමත් මෙට්‍රික් ටන් ලක්ෂ 2කට කිට්ටු ආනයනක සීනි ආනයන කරමින් තිබෙන නැව් වලට පටවමින් තිබෙන. එක්කෝ ආණ්ඩුවට බද්ද යන්න ඕන. රුපියල් 50. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට 85ට සීනි දෙන්න ඕන. 85ට සීනිත් නැහැ. ආණ්ඩුවට බද්දත් නැහැ. සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ජාවාරම්කරු කුප්‍රකට කණ්ඩායමක් මේ ආණ්ඩුවේ බහණ්ඩාගාර ලැබෙන්න ඕන ධනය වෙන පාරවල වලින් තමන්ගේ ගෙදරට තමන්ගේ ව්‍යාපාරයට හරවගෙන තිබෙනවා. 2019 දෙසැම්බර් මාස සිට සියලුම ව්‍යාපාරිකයන් විසින් ගෙවන ලද විවිධ වර්ගයේ බදු මුදල් කපා හැරීම නිසා රජයට අහිමි වෙච්ච මුදල රුපියල් බිලියන 600ක් පමණ වෙනවා. දැන් යන ගමන පෙන්눔 කරන්නේ නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැති කතාවයි. මං හිතන්නේ එතුමායි කිව්වේ එතුමාම ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගැන වෙන්න ඕනේ. අවසාන
සංවිධානයේ ඉතිහාසයේ දරුණුම පරාජය ගෙනාවා. පෙරියදොරේ ගෙදරම ගියා. සිංහදොරේ පෙරියදොරේ වඩා ෆේල් වුණා. පළවෙනි දේශපාලන PCR පරීක්ෂණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය ජනාධිපතිවරණයේදී. ඊළඟට ආවා ඇන්ටිජන් ටෙස්ට් එක. පාර්ලිමේන්තු මැතිවරණය. මම අලුත් නායකයා කියලා ඔක්කොම ටික අරගෙන ආවා. දරුණු ලෙස පරාජය ඇන්ටිජන් ටෙස්ට් එකත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය සිංහදොරේගේ පක්ෂය. මුළු රටම ආතුර වෙලා තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරා යමින් තියෙන්නේ. ඒ දේශපාලන අසහනයේ ප්‍රතිචාර තමයි අපිට ඇහෙන්නේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන්. අපි දැන් පුලන්න වෙලා කියලා. අපි දැන් හිඟන්න වෙලා. විපක්ෂ නායකතුමා එතුමා තමයි හිටපු නිවාස ඇමතිවරයා. මේ එක ගමක්. සිරි පැන නද ගම. දෙවනි ගම සොබා නිල්ල ගම. සැනසිලි ගම. ආරාධි නගර. ශ්‍රී නිවාස නායකයි. මේ ටික හදන් යනකොට ජම්පික ඇමතිතුමනි තමුන්නාන්සලා වේදිකාවකදී එක ළමයෙක් මන් දැක්ක ජනාධිපතිවරණයේදී එක තරුණ ළමයෙක් ඇවිල්ලා ටෙලිෆෝන් එකක් පෙන්නලා ඒ ළමයාගේ දුක් ගැන විල්ල කිව්වා. ඒ වේදිකාවේ ඉස්සරහා හිටපු මිනිස්සු බිම දාගෙන ගැහුවා. වෙලාවට ජනාධිපති උනේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා. අනිවාර්යයෙන්ම හදයි බිම දාගෙන නෙළුවා ගම කියලා. මෙන්න මේ ගමේ ගෙවල් 24යි හදලා තියෙන්නේ. මෙන්න පොත. බඩු තියනවා පියා. මේක ආපුවා. මේ ගහලා තියෙන මුදල් වලින් තව 14000ක් නිවාස හදන්න පුළුවන්. ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාවට රුපියල් 5000යි ලබා දෙන්නේ. කන්න නෙවෙයි, ලෙව ගන්න නෙවෙයි, හිඟා ගන්න වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ලෑස්ති වෙන්න එපා බඩගින්න එක සෙල්ලම් කරන්න. කොළඹ ඉන්න හිඟන්න නෙවෙයි, ඉවසීමේ සීමාව වෙනවා. අපි දෙන සහන මදි කියලා. කෝ සහන කියලා අහනවා. කොවිඩ් එකට සහනය දුන්නද කියලා අහනවා. කොවිඩ් කියන්නේ අලුත් අභියෝගයක්. අපි අභියෝග වලට මීට පෙරත් අපි මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 13 දක්වා වැඩි කරලා තිබුණා පසුගිය ආණ්ඩුව. ට්‍රිලියන 13න් ට්‍රිලියන 1.8ක් එකතු වෙලා තිබුණේ රුපියල් ප්‍රමාණය නිසා. ඒ කියන්නේ කිසිම දෙයක් අපේ රටට එකතු වුණේ නැහැ. ණය බර වැඩි වෙනවා. මෙතන සිංහෙක් වගේ කෑ ගහනවා. වටේට මඩ ගහනවා. නමුත් කල්රියා බැලුවම හිවලෙක්ගේ වගේ. තමුන්නාන්සලා දන්නවනේ මහින්දානන්දලා බයත් නැහැ ණයත් නැහැ. තමුන්නාන්සේ ඕනෙම දවස මගෙත් එක්ක එන්න රූපවාහිනී විවාදයකට මගේ දූෂණ ගැන කතා කරා. ඒ නිසා මහින්දානන්ද දූෂිතෙක් කියලා තමුන්නාන්සලාට කියන්න පුළුවන්. ඇයි තමුන්නාන්සලාට කන පැලෙන්න ගහන හින්දා. තමුන්නාන්සලාට බඩ පිරෙන්න දෙන හින්දා. තමුන්නාන්සලාගේ අගමැතිට මහ බැංකු මංගොල්ල කාපු හොරා කියලා පාර්ලිමේන්තුවේ කෙලින් කියපු හින්දා. අපි හිතුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන්න හිටපු හමුදාපති රනිල්ට බයයි කියලා අපි හිතුවේ නෑ. බලපුවම මීට වැඩි අපේ ග්‍රාමාරක්ෂක බලකායට හයිය දුන්න සරත් වීරසේකර මහත්තයා මීට වැඩි වීරයෙක්. ආණ්ඩුවේ හොඳම ආර්ථික විශේෂඥාව තමයි අන්තිමට දාලා තියෙන්නේ කතා කරන්න. ආණ්ඩුවේ ආර්ථික දැනුම මැනගන්න පුළුවන් විශේෂඥයාගේ කතාවෙන්. ඔබතුමාගෙන් අහනවා දන්නේ නැති නිසා ආර්ථිකයේ ඇෆ්ගනිස්තානයේට පල්ලෙහාට තමුන්නාන්සලා බස්සලා දුන්න එක කොහොමද කරේ කියලා කියන්නේ. ආපු ගමන් බැංකුවරු අල්ලනවා ත්‍රස්තවාදීන් අල්ලනවා කියපු අයට හංගපු හාල් ටික හොයාගන්න බැරි ආණ්ඩුවකට හොයද බැංකුවරු අල්ලන්නේ හොයද ත්‍රස්තවාදීන් අල්ලන්නේ. මහ බැංකුව බහුරු අල්ලන එක වෙනම දෙයක්. කිසිම රටේ හාල් හිඟයක් නැහැ. අද පොඩ්ඩක් වයර් ෂෝට් වෙලා. රිවර්ස් පෙත්ත අරන් තියෙන්නේ බන්ධනාගාරයේ නෙවෙයි භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන්. විශේෂයෙන්ම විපක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඒ අදහස් සියලු දේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමින් ඒ කළ හැකි සායේ කටයුතු පියවරන් අපි ගැනීමට සූදානම් කියන එක අපි මතක් කරන්න ඕන. වෙනත් අයවැල් වල අයවැය හිඟ පියවා ගැනීමට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මේ අයවැය අපි සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය නිෂ්පාදකයා ගොඩනගෙන ලෝකයට මුහුණ දෙන්න පුළුවන්. මේ වගේ කේදවාච වලට මුහුණ දෙන්න පුළුවන් රටක් ගොඩනගන්න. ඉතිරි ඡන්දය බලාගෙන හදපු අකුරක් කොමාවක් මේ අයවැය නෑ. අපි මේ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ. මේ අයවැයෙන් බිලියන 350ක් අපි මහා මාර්ගවලට වෙන් කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් පස්සේ දැවැන්තම මාර්ග විප්ලවය සිදු වෙන්නේ අපේ කාලයේ කියලා අපි නිහතමානී ආඩම්බරකින් කිය යුතුයි. මට ඉතාම කනගාටුයි විදේශිකයෙකුගේ නමක් රටට සේවය කළ ගොඩට දාලා සලකන්න වීම ගැන. මේ ශේෂ්ත්‍රයේ ඔහු කරපු සේවය තරම් සේවයක් විපක්ෂය කරලා නැති හින්දායි මට ඒ නම මතක් කරන්න සිද්ධ වුණේ. මේ අතර කතානායකවරයා විසින් පවත්වන ලබන සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය මෙවරද පැවැත්වීමට කතානායක වහින්ද අපා අබේවර්ධන මහතා විසින් කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අතරතුර සහ අයවැය ඡන්ද විමසීමෙන් පසුවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. දැන් මේ මෙතුමාගේ භෝජන සංග්‍රහය පිළිබඳව අපිට බොහොම ස්තුතියි. හැබැයි ගරු කතානායකතුමා මේ වෙලාවේ මේ මොහොතේ ක්වොරන්ටයින් තියෙන වෙලාවේ 225ම කැඳවනවා. තවත් විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මම අහන්නේ රටේ සමාජයේ ජනතාවට කන්න වේල නැති වෙලාවේ මම ඔබතුමාගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් මෙන්න මේ කොවිඩ් ප්‍රශ්නෙට වියදන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපි මතක අපි කරු ජයසූරිය කතානායකතුමා පාස්කු පහරේ දවසේ මේ කතානායකතුමාගේ භෝජන සංග්‍රහය තිබුණේ නැහැ. සාම්ප්‍රදායික තියෙන එක මේක නැති කරන්න කියනවා නේ. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කතානායකවර හැටියට මේක අපරාධ වියදමක්
යනවා. හොඳයි. ඒ ගැන කල්පනා කරලා බලන්න. අද පාටියකුත් තියෙන යනවද? අපි පාටි වලට යන්නේ රටේ ජනතාව මේ අපහසුතාවයට පත් වෙලා ඉන්නකොට පාටි දාන්න නෙමෙයි මේක වෙලාව තියෙන්නේ. ඔබතුමාද පාටියට යනවද? ඔව්. මේ වසංගත තත්ත්වයක් තුළ අර පාටියකුත් තියෙනවා. ඒකට යනවද? බලමු පොඩ්ඩක් කල්පනා කරලා. ඒකේ ඔබතුමාලා අනුමත කරනවද මෙහෙම පාටියක් තියෙන එක? එය සියලුම රටේ තියෙන නීති රීති වලට එකඟව ඒ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් වලට යටත්ව තමයි සිදු කරන්නේ. ඒ අද ප්‍රිය සම්භාෂණයක් තියෙන ඔබතුමාට ආරාධනා කරේ නැද්ද? මොන ප්‍රිය සම්භාෂණද මේ හැමතැනම කෝවිඩ්. මේ දැන් පාටියක් තියෙනවා. මේ පාටිය සල්ලි කොවිඩ් ධර්මතුලට යවුණා හොඳ නැද්ද? දැන් අපි පාටි දාන්නේ. කතානායක නේද තියෙන පාටියට? ඒක කතානායකතුමාගෙන් අහන්න. ඉතින් ඔබතුමාලා සහභාගී වෙනවනේ? නෑ අපි සාම්ප්‍රදායික වශයෙන් කතානායකතුමා බැහැ දැකලා එනවා. මේ පාටිය තියෙන එක අනුමත කරනවද? මම හිතන්නේ ඉතින් ඒගොල්ලෝ හරියට කාරව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරමින් කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. මට නම් යන්න වෙන්නේ නැහැ. ඔය පාටියට යන්නේ? නෑ මං පාටියට යන්නේ. කතානායකතුමා මේ ස්වාධීනව වැඩ කරන්නේ නැහැ නේ. ඒ හින්දා ඉතින් කතානායකතුමාගේ පාටියට යන්න හිත දෙන්නේ නැහැ. එතනට ගිහිල්ලා එතුමාගේ මුහුණ බලාගෙන එහෙම කණ්ඩ හිතෙන්නේ නැහැ. පක්ෂව ඡන්ද දුන්නේ මං. දැන් ප්‍රිය සම්භාෂණයක් තියෙනවා යනවද? සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රිය සම්භාෂණයක් තියෙනවා හවස. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. අදත් කොවිඩ් ආසාදිතින් 300 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙවනට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අංශ විසින් අටලුගම මාරාව ප්‍රදේශයේ 400 දෙනෙකු සඳහා අද PCR සහ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණද ඊට සහභාගී වී ඇත්තේ ප්‍රදේශවාසීන් 22 දෙනෙකු පමණයි. COVID-19 දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 30,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වැඩිම COVID ආසාදිතයන් වාර්තා වන රටවල් අතර අනුපිළිවෙලින් ශ්‍රී ලංකාව 95 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන්නේ රටවල් 220ක් අතරින්. පසුගිය ඔක්තෝබර් 13 වනදා වන විට ශ්‍රී ලංකාව එම රටවල් ලයිස්තුවේ 147 වන ස්ථානයේ පසු අතර ඒ වන විට මෙරට ආසාදිත සංඛ්‍යාව පැවතියේ 5,000 සීමාවේ. ආසාදිතයන් සංඛ්‍යාව 30,000 ඉක්මවීමෙන් පසු එම රටවල ආසාදිතයන් වාර්තාවීමේ වේගය ශීඝ්‍ර ලෙස වැඩි වන බව මෙම රටවල් ලයිස්තු අධ්‍යයනයෙන් පැහැදිලි වනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 697ක් වූ අතර දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් වාර්තා වුණා. තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගෙන එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹින් වාර්තා වූ ආසාදිතයන් 357 දෙනා අතරට මත්තක්කුලියෙන් 128 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයෙන් 101 දෙනෙකු, කොල්ලුපිටියෙන් 25 දෙනෙකු, වැල්ලවත්තෙන් 10 දෙනෙකු වශයෙන් ආසාදිතයින් ඇතුළත්. ගම්පහින් ආසාදිතයින් 219 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මහර බන්ධනාගාරයෙන් 55 දෙනෙකු, කටුනායක ප්‍රදේශයෙන් 54 දෙනෙකු, මාබෝලෙන් 47 දෙනෙකු, වේයන්ගොඩින් 17 දෙනෙකු, කැලණියෙන් 12 දෙනෙකු වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන උනා. මීට අමතරව මහනුවරින් 38 දෙනෙකු, අම්පාරින් 25 දෙනෙකු, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලින් 16 දෙනෙකු බැගින් සහ රත්නපුර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය, හම්බන්තොට, පොළොන්නරුව සහ මාතල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් හඳුනාගෙන උනා. 700-800 සීමාව දක්වා එන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙනවා බන්ධනාගාර පොකුර. පුළුවන් තරම් ඉක්මනට ඒ අවදානම් තත්ත්වය තක්සේරු කරන්න අපිට සමත් වුණොත් එතනින් එහාට රෝගී ව්‍යාප්ති වීම පාලනය කරගන්න පුළුවන්. ඉදිරි කාලය තුල තවත් දරුණු වෙනවා නම් රෝග ව්‍යාප්තිය විශේෂයෙන් බස්නාහිර පළාත තුල සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාව ඇතුලේ බලධාරීන්ට වෙන විකල්පයක් ඉතුරු වෙන එකක් නැහැ. අනිවාර්යෙන් සංචරණ සීමාවලට යනවා ඇරෙන්න. ඒ නිසා කරුණාකරලා අපි නැවත අවධාරණය කරනවා. ඔබ PCR පරීක්ෂණයට භාජනය වුණා නම් ඔබේ ප්‍රදේශයේ තිබිච්ච අවදානම අනිත් ප්‍රදේශවල ව්‍යාප්ත කරන්න කටයුතු කරන්න එපා. මගේ ප්‍රතිඵලය අද නෙගටිව් ආවයි කියන එකෙන් අදහස් කරන්නේ මම 100%ක් ආරක්ෂිතයි කියලා. මාතර වැලිගම නගරයේ ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 24 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වැලිගම නගරයේ ආශ්‍රිත ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වේදිය, කොහුණුගමුව සහ හෙට්ටිවීදිය යන ග්‍රාම නිලධාරී කොට්ටාශ වලට සංචලන සීමා පැනවීමට පියවර ගැනුණා. මේට අමතරව වැලිගම සුමංගල බාලිකා විද්‍යාලය, සිද්ධාර්ථ බාලිකා විද්‍යාලය සහ අරෆා ජාතික පාසලද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බුලත් සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් වේයන්ගල්ල ගම්මානයෙන් නවාසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් බව බුලත් සිංහල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක MP මුදලිගේ මහතා සඳහන් කළා. එම ආසාදිතයන් හඳුනාගෙන උනේ PCR පරීක්ෂණ 59ක් අතරින්. මේ දක්වා වේයන්ගල්ල ගම්මානයෙන් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතව තිබුණ නමුත් එම පරීක්ෂණ සඳහා පැමිණ තිබුණේ පුද්ගලයන් 22 දෙනෙකු පමණයි.
පහුගිය දිනවල ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයක් එක්ක හමුදා සහ පොලිස් ආරක්ෂාව සහිතව අද දිනයේ අපි PCR පරීක්ෂණයක් සඳහා සූදානම් වුණා. එතනදී අපි මාරාව ග්‍රාම නිලධාරී වසම තෝරගත්තා. මොකද ග්‍රාම නිලධාරී වසමේ 2800ක ජනගහනයක් ජීවත් වෙන නිසා 400කට PCR පරීක්ෂණත් ඉන් 300කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කිරීම සඳහා සූදානම් වුණා. නමුත් 22 දෙනෙක් පමණයි මේ පරීක්ෂණ සඳහා සහභාගී වුණේ. ඒ පැමිණි අයගෙන් 2 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට පොසිටිව් වුණා. ඉතින් මේක ඉතාමත්ම අවාසනාවන්ත කනගාටුදායක තත්ත්වයක්. බේරුවල ප්‍රදේශයේ මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ සහ අහඹු නියැදිවලින් සිදු කළ PCR පරීක්ෂණ 160ක් අතරින් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ අතරට එකම පවුලේ සමාජිකයන් 9 දෙනෙකුද වෙනවා. මේ අතර සේවකයන් 1700කට ආසන්න පිරිසක් සේවය කරන දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ බඩල්ගම කටුකෙන් නැගලුම් ආයතනයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 73 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තවත් ආසාදිතයින් 14 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමගයි. සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 89 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන්නේ. ඊයේ තවත් ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර ගම්පොළ පුපුරැස්ස ස්ටෙලන්බර්ග් වතුයායේ පදිංචි කාන්තාවක් පසුගිය 7 වනදා ඇය රැකියාව කළ කැලණිය ප්‍රදේශයේදී PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. ඊට පසු දින මවගේ අභාවය හේතුවෙන් ඇය කැලණියේ සිට වතුයායේ නිවසට පැමිණ තිබූ අතර ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණේ ඊයේ දිනේදී. ඇයව අද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු අතර මවගේ අවමංගල්‍යයේ පැවති නිවසට පවුල් 60ක පමණ පුද්ගලයන් සම්බන්ධ වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තවත් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ වෙළඳසල් දෙකක කම්කරුවන් දෙදෙනෙකුට සහ දෛනිකව එළවලු රැගෙන එන ලොරි රථරිය දුරෙකුටයි. ඒ අනුව මේ දක්වා ආසාදිතයින් 8 දෙනෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන තිබෙනවා. තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් දෙසැම්බර් 8 වනදා කොළඹ රිච්වේ ආර්යාල අමාරුහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් මිය ගිය දින 20ක් වයසට බිලිඳාද ඊයේ තහවුරු කළ මරණවලට අයත්. මෙම බිලිඳාගේ මවට සහ පියාට වෛරසය ආසාදනය වී නොතිබූ අතර බිලිඳාගේ දෙවන PCR පරීක්ෂණ සිදු නොකිරීම නිසා මව්පියන් දේහය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවට වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් රිච්වේ ආර්යාල අමාරුහලේ අධ්‍යක්ෂවරයා අද කරුණු පැහැදිලි කළා. මව ප්‍රකාශ කරලා තියෙන මේ දරුවා දවස් එකහමාරක් පමණ නිදිමත ගතියෙන් සිටි බවට. ඒ නිදිමත ගතියෙන් සිටලා තියෙන ගොඩාක්ම රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා. ඒ වගේම මවගේ ප්‍රකාශ වලින් කියවෙනවා මව කිරි දෙන විට මේ දරුවාට කිරි හිරවීමකුත් සිදු වුණා කියලා. හැබැයි දෙමාපියන් මීට වඩා කලින් මේ දරුවා රෝහල් ගත කරේ නම් මේ දරුවාගේ ජීවිතය සමහරක් වෙලාවට බේරා ගැනීමට හැකියාවක් තිබුණා. ඇන්ටිජන් ටෙස්ට් එකෙන් සහ PCR පරීක්ෂණ කියන දෙකෙන්ම තදබල ලෙස මේ දරුවාට කොරෝනා වෛරස් ශරීරගත වී ඇති බව සනාථ වුණා. දෙමාපියන් කිසි කෙනෙක් රෝගී දරුවාගේ මෘතදේහය බාර ගැනීමට පැමිණියේ නැහැ. ඊට පස්සෙ අපි මෘත ශරීරාගාරයට යවුවා. දෙමාපියන්ට පොලිසිය මගින් අපි දැනුම් දුන්නා. ඒත් ඔවුන් පැමිණියේ නැහැ දේහය බාර ගැනීම සඳහා. අවසානයේදී සන්ධ්‍යා කාලයේදී අපිට රජයේ වියදමින් මෙම ආදාහන කටයුතු කිරීමට සිද්ධ වුණා. මර්දාන ප්‍රදේශයේ පදිංචි 62 වරදි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව රෝහල වෙත මාරු කරවීමෙන් පසුව ඊයේ මරණයට පත්ව තිබූ අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර විදේශයන් හිසිට පැමිණ දින 14ක අනිවාර්ය නිරෝධායනයෙන් පසුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු වීමේ වැඩපිළිවෙලෙහි වෙනසක් සිදු කිරීමට අවධානය යොමු වූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන දින 14කට අවසානයේ පසුව කරන ලබ PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් PCR වලදී නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායන නොකර ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කරන්න ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා. දින 28ක්ම විවිධ ක්‍රමවේදයන් දෙකක් යටතේ නිරෝධායන වෙච්ච තත්ත්වය දැන් අඩු කිරීමට ජනතාවට පහසුවක් සැලසීම සඳහා මේ තත්ත්වය ඇති කිරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර උරුගොඩවත්ත සාත්තම්මාවත්ත ප්‍රදේශීය ජනතාව අවිස්සාවේල්ල පරණ පාර අවහිර කරමින් අද විරෝධතාවයක නිරත වුණා. ඒ අදාළ ප්‍රදේශයේ හුදකලා කර මාස දෙකක් ගත වුවත් ඔවුන්ට කිසිදු සහනයක් නොමැති බව පවසමි. පොලිස් වසම අයිති ග්‍රෑන්ඩ් පාස් ඒරියා. ඒක පාරේ මෑපැත්ත අයිති කොළන්නාව ඒරියාකට. ඉතින් අපිට කොළන්නාවේ බෙදුවත් කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. අවසන් බැරි ළමට මේ පාරට බැස්ස. ඒ බලන්න මේ කකුල බන නැතුව අපි ගෙවල් වල ඉන්නවා. අන්තභාගයේදී අපිට කන්න බොන්න නැහැ. රස්සාවට යන්න දෙන්නේ නැහැ. මාස දෙකක් පස්සේ පන්දක් කන්න පුළුවන්ද? මම අතර දෙන්න බෑ. කලින්ම නිරෝධාන කරේ අපි යනවා. දැන් මාස දෙකක් යනවා තාම කිසිම ආදානයක් අපිට අවුලුන්නේ නැහැ. අපිට සම්බන්ධ දුන්නේ නැහැ. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන දේශීය ඖෂධය අද කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මැති ඇමතුරුන් කිහිප දෙනෙකුට ලබා දුන්නා.
එමෙන්ම අද මුල්වරට එම ඖෂධය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් ධම්මික මණ්ඩාර මහතාගේ නිවසේ සිට නිෂ්පාදනය කර එය පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යනු ලැබුවා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කැගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඒ පිළිබඳව පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. එවැනි පසුබිමක ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමි වූ බව විශේෂ භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද දෙරණට සඳහන් කළා. ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය සහ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ කෑගල්ල උඩුකුමර නිවසට ගොස් ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය මී පැණි සාධිකා ඇතුළු ඖෂධ කිහිපය පළමුව විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කරගනු ලැබුවා. විශේෂඥ කණ්ඩායම විසින් ඖෂධය නිෂ්පාදනයට දායක වූ අතර ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අද උදෑසනතෙක් එම කටයුත්ත සිදු කෙරුණා. අනතුරුව එම ඖෂධය බෝතල් කර මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායම වෙත බාර දෙනු ලැබුවා. ඒ අනුව මෙම ඖෂධයට කොරෝනා වෛරසය විනාශ කිරීමට හැකියාවක් තිබේද යන්න සිදු කරන පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතයි. පසුගිය 8 වනදා මෙම ඖෂධයේ ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කළද අද මහජන නියෝජිතයන්ට එම ඖෂධය ලබා දීමට පියවර ගැනුණා. ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකට ලබා දුන්නා. මට ඒක තහනම් තමයි දෙන්න. නමුත් හැදිලා කවුරුහරි ආරංචි පොසිටිව් කිව්වොත් මම ඒ අයගේ ඥාති හඳුනගෙන මගේ ළමයින්ට එක ගිහිල්ලා ඒ අනිත් ඥාතින්ට මෙහෙත් දුන්නා. අනතුරුව කතානායකවරයා සහ මන්ත්‍රීවරු එම ඖෂධය පානය කළේ මේ අයුරෙන්. මේ බෙහෙත් ඖෂධය පාවිච්චි කරපු රෝගීන් PCR වලින් පුවෙද්දී නෙගටිව් වෙනවා කියලා එයා නිරෝගී වෙනවා කියලා කියෙද්දී ඒ නිසා මම කියනවා මේ ඉක්මනින් මේ සියලු පරීක්ෂණ කටයුතු නිම කරලා මේ ඖෂධයේ සියලු ජනයාට දෙන්නට කටයුතු සලස්ලා දෙන්න කියලා මම ඇත්තම ඉල්ලීමක් කෙරුවා කතානායකවරයාගෙන්. කතානායකවරයා ඒකට එකඟ වුණා. මොකද මේ පරීක්ෂණේ කල්යන්න වෙන්නේ තවත් රෝගී සංඛ්‍යාව වැඩි වෙනවා, ආසාදිතින් වැඩි වෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා ඒ අඩු කරගන්න මේ බෙහෙත දැන් සත්තයි මේකෙන් පිහිටක් තියෙනවා කියලා නිරෝගී වෙනවා කියලා හැමතැනින්ම කියවෙනවා. ඒ නිසා මේ බෙහෙත හැම කෙනාට දෙන්නට කටයුතු සලස්වා දෙන්න කියලායි මගේ ඉල්ලීම තියෙන්නේ. ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙකුට ආසාත්මිකතා ඇති වී තිබෙනවා. එන්නත් කරණයේදී විමසිලිමත් වන ලෙසටයි එරට සෞඛ්‍ය බලධාරීන් අනුතුරු අඟවා ඇත්තේ. මේ අතර ඉතාලියේ රෝගී දරුවෙකුගෙන් 2019 වසරේ දෙසැම්බර් මාසයේදී ලබාගත් ජෛව සාම්පලයක කොවිඩ් වෛරසය තිබූ බව හෙළිව තිබෙනවා. බන්ධනාගාර රඳවුවන්ගේ ගැටලු නිරාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා. අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිරකරුවන් දෙස මානුෂීයව බලා ඔවුන්ගේ අඩුපාඩු විසඳීමට කඩිනමින් පියවර ගත යුතු බවයි. බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු විමර්ශනය කර විසඳුම් නිර්දේශ කිරීම සඳහා අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රස පරීක්ෂක සහ නීතිපති දෙපාර්තමේන්තුවලත් පොලිසියත් ප්‍රමාද වීම නිසා විශාල පිරිසක් රිමාන්ඩ් භාරයේ සිටින බවත් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා සිරගතව සිටින 12000කට අධික පිරිස සඳහා පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා. ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ බන්ධනාගාර තුළ තදබදය අඩු කිරීමට දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙරසාවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් විදේශ රටවල සිරමැදිරිවල ආකෘතිය අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. මේ අතර මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමින් මියගිය රඳවුවන් 11 දෙනාගේ මලසිරුරු සියල්ලම ඥාතීන් විසින් මේ වන විට හඳුනාගෙන අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද ප්‍රකාශ කළා. එම මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පංචපුද්ගල බහුවිධ විශේෂඥ මණ්ඩලයක් යටතේද මේ වන විට පත් කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට බලපෑ නීතිමය ගැටලු විසඳාගත යුතු ඇති බව මැතිවරණ කමිෂන් සභාවේ නව සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික මැතිවරණ කමිෂන් සභාවේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිය දුහුරවල රාජකාරී ආරම්භ කළ අවස්ථාවේදී. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිය දුරවල රාජකාරී අනුභවයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සමාජිකයන් වන්නේ එම්.එම්. මොහමඩ්, එස්.පී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජාන මහතුරුන්. නව සමාජිකයන් රාජකාරී ආරම්භීමේ අවස්ථාවට කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා. පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ව්‍යවස්ථාපිත නීතියේ තියෙන දෙයක්. ඒක නිසා ඒක ක්‍රියාත්මක විය යුතුව තියෙන දෙයක්. නීතිමය ගැටලු නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳගන්නේ කොහොමද? අපි විශ්වාස කරනවා, අපි ඉල්ලා සිටිනවා ඔවුන්ගේ පළමු වගකීම හැටියට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ජාතික පොලිස් කොමිසමේ නව සමාජිකයන්ද අද සිය දුරවල රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත එම කොමිෂන් සභා කාර්යාලයේදී හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පොලිස් කොමිසමේ සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම්. සම්සුදීන්, එන්.සී. ප්‍රේමසිරි පෙරේරා, පී.බී. පරමේශ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරු සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. අපි නැවත වරක් 18 වෙනි සංශෝධනයේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ සංශෝධනය පොලිසියේ අභ්‍යන්තර කටයුතු පොලිස්පතිට බාර දීලා තියෙනවා. උසස් කිරීම, මාරු කිරීම, පත් කිරීම, විනයානුකූල ක්‍රියා කිරීම. ඒ ඔක්කොම අභ්‍යන්තර කටයුතු. අභ්‍යන්තරය පාලනය කිරීම දැන් පොලිස්පතිතුමා අතට පත් වෙලා තිබෙනවා. ඒක මං හිතන්නේ ඉදිරි පියවරක්. රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ නෙදර්ලන්ත ස්වාමීන් වහන්සේගේ අභිරහස් අපවත්වීම පිළිබඳ විමර්ශන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ කිසිවෙකු විසින් හිමියන් ඝාතනය කර දියේ ගිල්වා දමන්නට උත්සාහ කර ඇති බවයි. රත්ගම කටුදම්පේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් එහි වැඩම කරත්තේ මීට වසර 11කට පමණ පෙරයි. 35 වසරක පැවිදි දිවියකට හිමිකම් කියන උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මීට පෙර වැඩවාසය කර තිබුණා. පිණ්ඩපාතයෙන් ජැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනානුයෝගීව වැඩවිසූ උන්වහන්සේ පසු වූයේ 60 හැවිරිදි වියයි. ආරණ්‍ය සේනාසනයට අයත් ඔරුවකින් රත්ගම කලපුව හරහා උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා ගොඩබිමට වැඩම කිරීම ප්‍රදේශවාසීන්ට සුලභ දසුනක්. නමුත් පසුගිය 5 වනදා පස්වරුවේ සිට හිමිනම පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවමින් තිබෙදී සොයාගෙන තිබුණේ ඒ අතරතුරයි. පසුව සිදු කළ සොයා බැලීමේදී ස්වාමීන් වහන්සේගේ මෘතදේහය රත්ගම කලපුවේ පාවමින් තිබේදී පසුගිය 8 වනදා පස්වරුවේ සොයාගත්තා. උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් ගලක්ද ගැටගසා තිබූ අයුරුයි මේ. ඒ අනුව හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කරනු ලැබ දියේ ගිල්වා දැමීමට උත්සාහ දරා ඇති බවට පොලිසිය සැකපල කරනවා. සිල්වත් භාවයෙන් උපරිම ස්වාමීන් වහන්සේ නමක් දූපතට ආපු. ඉතින් උන්වහන්සේ ගම්මුත් එක්ක හිත ලෙන්ගතුකමින්ම කටයුතු කරපු උන්වහන්සේ නමක්. පින්ඩපාතේ වඩින්න ගිහිල්ලා බිස්කට් පැකට් එකක් ගත්තත් එක බිස්කට් එක තමයි ඉල්ලන්නේ පාත්‍රයට දාන්න කියලා. ඔයා බලන්න ඕන මේ අපරාධේ කරේ කවුද කියලා තමයි අපි ඉල්ලන්නේ මාධ්‍ය. දේහය සොයාගත් ස්ථානයට පැමිණි ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල මහතා මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදු කළා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටි ශික්ෂණ රෝහලේදී අද සිදු කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ. මේ අතර සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනම් කරන්නයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. 2019 දෙසැම්බර් මාසය වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 5ක් සඳහා ලැබීමට නියමිත හිඟමුදල රුපියල් මිලියන 2376.2ක් බව පාර්ලිමේන්තුවේ පැවති ගිණුම්කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. එම හිඟමුදල් නොපමාව අය කර ගැනීමට කටයුතු කළ යුතු බව ගිණුම්කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එහිදී අවධාරණය කළා. එමෙන්ම නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන මත්පැන් සහ කෘත්‍රිම රා වැනි දේ හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි අවධානයක් යොමු වුණා.
පසුගියදා විවෘත කෙරුණු පෑලියගොඩ මැනින් වෙළඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට අයත් කඩ නිසිලෙස ලබා දෙන ලෙස බල කරමින් මැනින් වෙළඳපොළ ව්‍යාපාරික ප්‍රජාව අද කොළඹ කොටුවේදී උපවාසයක් ආරම්භ කළා. මේ මාසේ 20 වෙනිදා ඒ ආයතනය විවෘත කරන වෙලාවේ එකිනාට එක කඩේ ගානේ තිබුණා. කඩ වෙදීම කරලා ඉවරලා අපිට ගිවිසුම ගහලා දෙනකොට අපිට තියෙන කඩ භාගයයි. කඩ භාගයක් කියන්නේ දිගාඩි 12යි පළලාඩි 6යි. තනි කකුලෙන් හිටගෙන තමයි අපිට රස්සාව කරන්න වෙන්නේ. සාධාරණ කටයුත්තක් අපිට සිද්ධ වෙලා තිනවා. 10-12 දෙනෙක් මැරුණත් අපේ අයිතිය ඉල්ලගෙන මිසක් අපි මෙතනින් නැගිටින්නේ නැහැ. තොගවෙලෙන්දන්ම සිටිනවා 728 දෙනෙක්. කඩ තිබෙන්නේ 400 පමණයි. 728 දෙනෙකුට දෙන්න කඩ නැහැ එතන. මේ අතර උපවාසයේ යෙදුණු වෙළඳුන් අද පස්වරුවේ සිය ඉල්ලීම් වලට විසඳුම් ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට පැමිණි සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මහතා කොමිසම සභා අභ්‍යන්තරයට ඇතුළු වන අවස්ථාවේ සැකකටයුතු පාර්සල් කිහිපයක් රැගෙන යාම අද මතභේදයට දුරු දුන්නා. අප වාර්තාකරු සඳහන් කළේ එම පාර්සල් වල තිබී ඇත්තේ වටලප්පන් බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. රුපියල් ලක්ෂ 90ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 900ක් සමග 26 හැවිරිදි අඹුසැම යුවලක් වැලිසර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ කුලී පදනම මත සිරියදී අද මහභාගී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.